තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදහත් පින්වත්නි, සියලු දෙනාම සෝදානම් වන්නේ වෙනදා වගේම අද දවසෙත් බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයාණන් වහන්සේ නමක් ලෝකානුකම්පාව පිණිස, ලෝකයාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිදක් නමුදු තමන්ගේ ජීවිතයට රැස් කරගෙන අරගෙන තමන්ගේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්න, ඒකාලෝකමත් කරගන්න. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා, මේ පුහුදුන් සත්වයෝ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ සතුන් මැරීමෙන් වැළකුණා, සොරකම් කිරීමෙන් වැළකුණා, අබ්‍රහ්මචර්යාවෙන් වැළකුණා, බොරු කියන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ. මේ වාගේ පෘථග්ජන සත්‍යයන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව, බුදුරජාණන් වහන්සේ ගැන තථාගතයන්න් වහන්සේගේ ගුණ ගායනා කරනවා. ඒ ගුණ ගායනා කිරීම ගුණ ගායනාවක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. මොකද පින්වත්නි, තථාගතයන්න් වහන්සේ පිළිබඳව යම් කිසි කෙනෙක් දන්නවා කියනවා නම් මම තථාගතයන්න් වහන්සේ හඳුනනවා, තථාගත ගුණ දන්නවා, ශ්‍රාවක ගුණ දන්නවා කියලා කියනවා නම් පින්වත්නි, ඔහු ගුණයන් නොදන්නා කෙනෙක්. සරියුත්තරුන් වහන්සේගේ ගුණයන් දන්නවා කියනවා නම් ඔහු සරියුත්තරුන් වහන්සේ පිළිබඳව නොදන්නා කෙනෙක්. මේ ගුණයන් නොදන්නාකම නිසායි අද සමාජයේ බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන විදිහට, ධර්මයට, සංඝයාට අගෞරව වෙන විදිහට සිත, කය, වචන යන තිදොරින් අකුසල් කරන්නේ මේ තුනුරුවන කවුද කියන එක නොහඳුනනකම නිසා. අතීතයේ පැරැන්නෝ තුනුරුවනට ගෞරව සහිත බියක් තිබුණා. නමුත් අද තුනුරුවන කියනකොට අපිට බයක් කියන දේ දැනෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ නමක් කියනකොට බයක් දැනෙන්නේ නැහැ. ඒ බය නොදන්නාකම, නොදකින්නකම, නොදැනෙනකම තියෙන්නේ. පින්වත්නි, සාමණේර ස්වාමින් වහන්සේ නමක් කොහොමද හඳුන්වන්නේ? ණයෙක් කුඩා වුණත් ලොකු වුණත් විස විසමයි. ඒ වගේ සාමණේර ස්වාමින් වහන්සේ නමක් වුණත් අපි භික්ෂුවක් කියනකොට, ස්වාමින් වහන්සේ නමක් කියනකොට ගෞරවයක් සහිත වූ හිතට බීතියක් තියෙන්නට ඕන. එතකොට මේ බීතිය අපි පවත්වන්න ඕන අයථා විදිහට නෙමෙයි. ඒක ගෞරවයක් සහිතව අපි අපේ දෙමව්පියන්ට ගෞරව කරනවානේ. අපේ දෙමව්පියන්ට අපි බයයි. ඒ බය තියෙන්නේ ගෞරවයක් සහිත බයක් තියෙන්නේ. ඒ වගේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට විශේෂිතයෙන්ම තථාගත ශ්‍රාවකයන්න් වහන්සේලා කියනකොට අපිට මහා ගෞරවයක් තියෙන්න. මේ ගෞරවය තියෙනකොට අපිට බීතිය කියන දේ ඇති වෙනවා. එතකොට අපි වචන පවා හසුරවන්න ඕන ඒ විදිහට. මොකද මේ වචනයකින් පවා අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඇයි මේ විදිහට තුනුරුවන පිළිබඳව ගෞරවයක් ඇති කරගන්න කියලා කියන්නේ? තුනුරුවන පිළිබඳව ගෞරවයක් තියෙන කෙනාට තමයි පින්වත්නි මේ ධර්මය වටහා ගන්න පුළුවන්කමක්, හැකියාවක් තියෙන්නේ. තුනුරුවන කෙරෙහි ගෞරවයක් නැති, ශ්‍රද්ධාවක් නැති කෙනාට මේ ධර්මයේ මනාව පිහිටන්නේ නැහැ. ඒ නිසා තමයි ශ්‍රද්ධාව කියලා ඉන්ද්‍රියකුත් තියෙනවා, වීරිය කියලා ඉන්ද්‍රියකුත් තියෙනවා, සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රියන් තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රියන් ඒ කෙනා තුළ ඇත්තේ නැහැ. මේ ඉන්ද්‍රියන් වර්ධනය වෙලා නැති අය තමයි අද සමාජයේ බහුතරයක් ඉන්නේ. මේ සමාජයේ එදා සමාජයට වඩා පෙරහීමක් තියෙනවා. ඒ අතුරෙන් තමන් උත්සාහවත් වෙන්න ඕන නොපෙරහුණු පුද්ගලයෙක් වෙන්න, පරිහානියටපත් නොවන පුද්ගලයෙක් වෙන්න තමන් දැනගන්න ඕන.
කරණීය මෙත්ත ආදී සූත්‍රයන් වල සඳහන් වෙනවා. උජුච ඍජු බවක් තියෙන්නට ඕන පින්නත්. මොන ඍජු බවක්ද? අපි ගත්තොත් එහෙම ත්‍රස්තවාදී කෙනෙක් ගත්තොත් සමහරක් අය ඊටම ඍජුකමක් තියෙනවා. මේ ඍජුකම තියෙන තව කෙනෙක්ගේ ප්‍රාණය නැති කරන්න. තව කෙනෙක්ට හිංසාවක් වෙන විදිහේ ඍජුකමක් නෙමෙයි අපිට තියෙන්නට ඕන. සුපටිපන්න. ඒකයි භික්ෂු සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලාට ආර්ය මහා ශ්‍රාවකයන්න් වහන්සේලාට මුලින්ම සඳහන් කරන්නේ සුපටිපන්න. මනාව පිළිපන්න. ඉතින් මනාව පිළිපන්න කෙනාට ඇති වෙන ඍජුකම මොකද්ද? සම්මාදිට්ඨිය කියන මේ සම්මාදිට්ඨියෙන් පෝෂණය වූ පිරිසිදු වූ ඍජුකමක් තියෙනවා. කුසලෙහි ඍජුකමක් තියෙනවා. කටයුත්ත නොකටයුත්ත දන්නවා. පින්වත්නි මේ විදිහට මේ ගුණධර්ම වලින් පෝෂණය වෙන්න කියලා මතක් කරන්නේ අපි ගුණධර්මතාවන් වඩනකොට අපේ ඉන්ද්‍රියන් වර්ධනය වෙනවා. අපි ආහාර ගන්නකොට ආහාර තුල පින්වත්නි අපි නොඑක් විවිධ ආහාර ගන්නකොට මේ ආහාරය මේකටයි මේ ආහාරය මේකටයි කියලා ගන්නෙ නෑ. සාමාන්‍ය ආහාර ගන්න. මේ ආහාරයෙන් වෙන කෘත්‍යය තමයි අපේ මනස දියුණු වෙන ආහාර තියෙනවා. ශරීරය පෝෂණය වෙන ආහාර තියෙනවා. මේ වගේ අපි කුසල ධර්මයන් කරනකොට නොඑක් ආදී හාත්පස විහිදුණු කුසල ධර්මයන් කරනකොට අන්න අර ඉන්ද්‍රිය ධර්මතා මොහු කරා යනවා. මේ ඉන්ද්‍රිය ධර්මතා මොහු කරා නොවන පුද්ගලයාට නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා කුසලෙහි නොපමාව යෙදෙන්න කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ කුසලස්ස උපසම්පදා. විශේෂිතෙන්ම හඳුනා ගන්න අපිට හිතෙන්න පුළුවන් අද ඉන්න මට්ටම ගොඩක් මන් දැනුමකින් යුක්තයි. මට මේ ධර්මයේ නොදන්නා කමක් නැහැ. මම ධර්මයේ බොහෝ ඇසූ පිරුත්තෙන් ඇති කෙනෙක්, බහුශ්‍රුත කෙනෙක්. ස්වාමීන් වහන්සේ නමක් එක්ක වුණත් කතා කරනකොට අපිට අපේ දැනුම, අපේ ශක්්‍යත අපි පෙන්වන්න යනවා. ඒ ඇයි ඒ නොදන්නාකම නිසාමයි. තමන්ගේ වංචනික ධර්මයන් නොදන්නාකම නිසාමයි. අවබෝධයක් ඇති කෙනා නිතරම නිහඬ වෙනවා. ඒ නිසා උත්සාහවත් වෙන්න ඕන මේ කුසලයන් තමන්ගේ ජීවිතයට පරිපූර්ණය කරගන්න කුසල ක්‍රියාවේ යෙදිලා සහ මනාව ප්‍රඥාවකින් යුක්ත වෙන්න ඕන. හිතන්න එපා තමන් ඉන්න මට්ටමේදී තමන් මහා ධර්ම දැනුමකින් යුක්ත කෙනෙක් කියලා. තමන් මහා ධර්ම දැනුමකින් යුක්ත කෙනෙක් කියලා හිතනකමම තමයි පින්නත්නි ඒ කෙනාගේ නොදැනුවත්කම. ඉතින් සරුවත්තරුන් වහන්සේලා එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්නත්නි මේ දේශනා කරපු ධර්ම ඊටාත්ම අල්පයි. එතකොට අල්ප වූ ධර්මයක් අපිට මහා ධර්මයක් වෙන්නේ කොහොමද? සරුවත්තරුන් වහන්සේ දන්න දෙයක් දේශනා කරන්නේ කොහොමද? එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අල්පයි කියලා දේශනා කරා නම් සරුවත්තරුන් වහන්සේ අල්පෙනුත් අල්පයයි දන්නේ. එතකොට ඒවා අද මේ පුහුදුන් සිතත් එක්ක ගලපලා බලනකොට අහසයි පොළොවයි කියන මට්ටමකින්වත් සීමා කරන්න බෑ. ඒටත් එහා ගියපු මහා ප්‍රඥාවක්, දැනුමක්, නුවණක් පුහුදුන් සිත හා සමාන කරනකොට අපි ගත්තොත් මහා සතර මහා සාගරයේ ජලය සහ එක පින බිඳුවක් ගත්තොත් අරකින් 16න් කලාවකටවත් යන්නේ නැහැ. ඒ වගේ සරුවත්තරුන් වහන්සේට තියෙන ප්‍රඥාව දැනුම පුහුදුන් සිතත් එක්ක සමාන කරන්න බෑ. නමුත් මේ ලෝකයේ විශ්වයේ තියෙන ධර්මතා එක්ක මේක ඊටාත්ම සුළු දහම් පරයක් තමයි බුදුරජාණන් වහන්සේවත් දේශනා කළේ. ඒ නිසා අපිට ප්‍රඥාව උපදවා ගන්න නම් අපි කුසලයේ හරහා තමයි ප්‍රඥාව උපදවා ගත යුතු. අපි ඉන්ද්‍රියන් දියුණු කර ගන්න ඕන කොහොමද? කුසලයේ හරහා තමයි අපි මේ ඉන්ද්‍රියන් පවා දියුණු කර ගන්නට අවශ්‍යතාව තියෙන්නේ. මිලින්ද රාජ ප්‍රශ්නයේදී නාගසේන තෙරුන් වහන්සේ එවැනි ප්‍රඥාවක් ලැබුවේ කොහොමද? පෙර කරන ලද කුසලයක්, වැලි මලුවක් අතු ගාලා ඒ කුණු ටික වීසි කරපු කුසලයේ තමයි මේ දෙදෙනාටම හේතු උපනිශ්‍රේ වුණේ. ඒ නිසා කුසලයේ නොපමාව යෙදෙන්න මේ ජීවිතේ මරණින් මතු
කුසලයේ විපාකයන් තියෙනවා සහ මේ ජීවිතයේ පින්නත් කුසලයේ විපාකයන් තියෙනවා. අපි ගොඩක් කලාවට අද කුසලයන් කරන්නේ මරණින් මතු ලැබෙන කුසලයන් පිළිබඳව නැහැ. මේ ජීවිතයේ ditta ධම්ම වේදින නොබෝ කාලයකින් අපි කරන කුසල වල විපාකයන් තියෙනවා. ඒ පිළිබඳව මනා නුවණකින් යුක්ත කුසල් දහම් කරන්න. ඒ කුසල් දහම් කරනකොට ඉන්ද්‍රියන් මොහු පුරා ගිහිල්ලා මේ ධර්මයේ වැටෙන්න ශක්්‍යතාවේ හැකියාව බහුලයි. අද කතා කරන සූත්‍රය පින්වත්නි නකුල පිතු සූත්‍රය. බණ අහන පිරිසක් වශයෙන් ඔයත් නකුල පිතු කියනකොටම නකුල මාතා නකුල පිතු කියන දෙදෙනාම මතක් වෙනවා. නකුල පිතු කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට ඊ타ත්ම සමීප. ඒ වගේම ඊ타ත්ම යහපත් ගිහි ජීවිතයක් ගත කරපු උපාසක මහත්මයෙක් ඒ කාලේ. ඉතින් ඒවම් මේ සුතං කියලා කියන්නේ මා විසින් මෙසේ අසන ලදී. එතකොට මේ සූත්‍රය දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය මෙහෙම අසන ලද්දේ ආනන්ද තෙරුන් වහන්සේ විසින්. ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ දේශනා කරන මා විසින් මෙසේ අසන ලදී මේ සූත්‍රය ඒකං සමයං භගවා භග්ගේසු විහෙරති. සුන්සුමාර ගිරේ බේසකලා වනේ මිගදාය. භග්ගේසු කියන ජනපදයක් තිබිලා තියෙනවා ඉන්දියාවේ දඹදිව. මේ ජනපදයේ සුන්සුමාරගිර කියන නුවර නගරේ බේසකලා වනේ බේසකලා කියන වනයක් තිබිලා තියෙනවා. මේ වනයේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. එතකොට පින්වත්නි සුන්සුමාරගිර කියන සුන්සුමාර කියලා කියන්නේ කිඹුලට. ඉතින් අටුවාවේ සඳහන් වෙනවා කිඹුලෙක් කෑ ගහලා තියෙනවා මේ නගරේ හදනකොට. ඉතින් ඉන්පසුව මේ සුන්සුමාර ගිර කියලා මේ නගරයට අර මේ නගරය හදන වෙලාවේ කිඹුලෙක් කෑ ගහපු නිසා ඒ කිඹුලගේ නමින්ම මේ නගරය නම් කරලා තියෙනවා. අද බොහෝ විට නගර ගම් අපේ අතීතයේදී හැදිලා තියෙනෙත් ඒ විදිහනේ. ඒ වගේ මේ නගරය හදනකොට කිඹුලෙක් කෑ ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා සුන්සුමාර කියන්නේ කිඹුලට පාලියෙන් සුන්සුමාර ගිර කියලා මේ නගරයට නම් කරලා තියෙනවා. බේසකලා වනේ මේ මිගදාය කියලා කියන්නේ මුවන්ට අබේදාන ප්‍රදේශයක්. මුවන්ට අබේදානය දෙන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ බේසකලා වනේ බේසකලා කියලා යක්ෂණියක් ඉඳලා තියෙනවා. සමහර විට අදටත් ඇති මේ යක්ෂණිය අධිග්‍රහිතව වාසය කරන නිසා මේකට බේසකලා වනේ කියලා දේශනා නම් කරලා තියෙනවා. ඉතින් මේ වනයේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ බේසකලා වනේ වාසය කරනකොට මේ සූත්‍ර දේශනාව මේ සිදුවීම් පෙළ සිදු වෙලා තියෙන්නේ. අතකෝ නකුල පිතා ගහපති යේන භගවතේනුපසංකමේ. ඉතින් මේ වනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට මේ නකුල මාතා නැතුව නකුල පිතු උපාසක මහත්මයා පමණක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිත් ළඟත් නැතුව දුරත් නැතුව සාමාන්‍ය මධ්‍යස්ථ දුරකින් හිඳ ගන්නවා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ නකුල පිතා ගහපති භගවන්තං ඒ තදවෝච. ඉතින් මෙහෙම ඉඳගෙන භාග්‍යතුන් වහන්සේට කියනවා අහං අස්මේ භන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ ආතුර කායෝ අබින්හාතංකෝ. මෙහෙම කියනකොට පින්වත්නි අපිට මනසට මැවෙනවා ඊ타ත්ම වයෝ වෘද්ධ චරිතයක්. ඉතින් මේ ගෘහපතිතුමා කියන්නේ මොකද්ද? භන්තේ ස්වාමීනි දැන් මම ඊ타ත්ම වයසයි. ජින්නෝ දීර්ණ වෙලා බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ ආතුර කායෝ මේ ලෙඩ වුණ කයක් අබින්හාතංකෝ ලෙඩ වුණ කය නිතර ලෙඩ වෙනවා. වෙනත්නි වයස කෙනෙක් ගන්නකෝ ඊ타ත්ම කෘස වෙලා නහර වැලි ලිප්පිලා ඒ වගේම දත් වැටිලා කෙස් පැහිලා නිතර මේ අය ලෙඩ වෙනවා.
ඔය ඇත්තන්ගේ දෙමව්පියන් නැති අඳුරන නෑදෑය ඇති මේ අය බලන්නකො නිතර නිතර ලෙඩ වෙනවා, ශරීරයේ වේදනාගෙන අල දෙනවා, මානසිකව දුක් විඳිනවා. හිතන්න පින්වත්නි, සමහරක් විට ඔය ඇත්තන් තරුණ වියේ ඇති, මැදි වියේ ඇති. පොඩි කාලේ අපි කවුරුත් ඉපදෙනකොට ඕන කෙනෙක් ඇවිල්ලා අපිව සිප ගන්නවා. ඇයි? ඊටමත් ලාදළු වන්නෝ සමකින් යුක්තයි. කිරි සුවඳ. ඊටමත්ම පොඩි ළමයෙක්, කුඩා දරුවෙක්, අත දරුවෙක් කියනකොට ඊටමත්ම ප්‍රසන්නයි. ඕන කෙනෙක් ඉක්මනින් බලන්නේ අතට ගන්න. නමුත් ටිකින් ටික ලොකු වෙනකොට අවුරුදු 10ක 15ක ළමෙක් අර කුඩා ළමයා අතේ සමහර විට කැසිකිලි කරත් අපි හොදා ගන්න ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. ඒ ඊටමත් චූටි දරුවෙක්නේ. ඉතින් අවුරුදු 10ක 15ක ළමෙක් ශරීරයට කැසිකිලි කරත් කොහොමද? සමහරට අපි ළමයට ගහයි. ඇයි ඒ? අර ඉපදිච්ච දවසින් ඉඳන් මොකද්ද මේ වෙන්නේ? වයසට යන්නේ. අද අවුරුදු 20ක් 30ක කෙනෙකුට කිව්වොත් ඔබ වයසයි කියලා මොකද්ද කියන්නේ? තරහා යනවා. අවුරුදු 40ක 45ක 50ක කෙනෙකුට ඔබ වයසයි කිව්වොත් මොකද්ද වෙන්නේ? දෝමනස ස්වභාවයක් එනවා. පින්වත්නි, පොඩි කාලේ අවුරුදු 10 15 වයසේදී අපිට අවුරුදු 25ක 27ක වගේ කෙනෙක් කොහොමද ඉන්නේ? ඊටමත් ලොකු වයසක් කියලා තේරෙනවා. අපි අවුරුදු 25ට 26ට ආවට පස්සේ මොකක්ද වෙන්නේ? අපිට තේරෙන්නේ අපි වයසයි කියලා. අපිට හිතෙන්නේ අපි තරුණයි කියලා. ඒ වගේ තමයි අවුරුදු 35 40 යනකොට සමහරක් අයට ඒ අයට තේරෙන්නේ අවුරුදු 35ක් 40ක් ගිහිල්ලා මම දැන් වයසයි කියලා. එහෙම තේරෙන්නේ නැහැ. එයාගේ මනස ලොකුවට වයසට ගිහිල්ලා නැහැ. එතකොට අවුරුදු 45 50 ගියපු අයත් කියන්නේ එයා තාම වයසට ගිහිල්ලා නැහැ කියලා කියන අය බොහෝ ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. එයා තාම මැදි වයසේ එහෙම තාම අපිට තව කල් තියෙනවා. තව ජීවත් වෙන්න කල් තියෙනවා. අයියෝ අවුරුදු 45 50 කියන්නේ මොකද්ද කියලා හිතන අය කියන අය ඉන්නවා. පින්නත්නේ, අවුරුදු 5 කියන්නේත් වයසක්. අවුරුදු 10 කියලා කියන්නේත් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපි අවුරුදු 10ක් ගතලා කියන්නේ ලොකු විශාල කාලයක්. අවුරුදු 25ක් කියන්නේ ඊටත් විශාල කාලයක්. අවුරුදු 50 කියන්නේ අවුරුදු 45 50 ඉන්නවනම් හිතන්න මොන තරම් කාලයක් ගිහිල්ලා තියෙනවද? ඉතින් මේ නකුල පිතු කියන උපාසක මහත්තයා ඊටාත්ම වයෝවෘද්ධයි. ඇවිද ගන්නවත් බැරි මට්ටමක ඉන්න කෙනෙක් මේ වෙනකොට, මේ සූත්‍ර දේශනාව සංසිද්ධිය වෙනකොට. අබින්හා තංකෝ නිතර ලෙඩෙන අනිච්ච දස්සාවිකෝ පනහං බන්තේ භගවතෝ මනෝභාවනීයානංච භික්ඛූණං. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ මනෝභාවනීය ඊ타ත්ම ප්‍රසන්න සිත් කලු සිත් ඇදගන්න භික්ෂු සංඝයා දැක ගන්න, නිතර දැක ගන්න මට පුළුවන්කමක් ඇත්තේ නැහැ. නිතර මෙනෙහි කරන්න පින්වත්නි, හිතන්න එපා අපිට මේ සුභවාදී ස්වභාවයෙන්මයි ලෝකේ සැපයි කියලා ගෙනලා දෙන්නේ. මම හිතනවා ලෝකේ සැපයි කියලා. කාමච්ඡන්දේ පළවෙනි නීවරණ ධර්මතාවය. මේ සැපයි කියලා හැම නිතරම හිතන නිසා මට ලෝකේ සුභයි කියලා සැපයි වශයෙන් ගන්නවා. හිතන්න සමහරක් විට ලොකු කායික වේදනාවක් දැනෙනවා අපිට. හැම කෙනෙකුටම වගේ විශාල කායික වේදනාවක් ඉපදුනාට පස්සේ දැනෙලා තියෙනවාමයි. බොහෝ කොටම බොහෝ පිරිසකට. නමුත් ඒ එදා විඳ කායික වේදනාව එදා දුකක් වුණාට දැන් ආයේ මනුස්ස ලෝකේ සැප වෙලා නැද්ද? කිසිදු හේතුවක් නෙමේ පින්වත්නි, මේ අනන්ත සංසාරේ වැඩිපුරම විඳේ දුක්. මේ ජීවිතෙත් අපි වැඩිපුරම විඳේ දුක්. නමුත් අපිට මේ විඳ දුක් වැහෙනවා. ඇයි? මේ ලෝකේ අපිට නිත්‍යතාවකින් පවතින්නේ නැහැ. හැම වෙලාවෙම අනිත්‍යයි යනවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක මේ සුභවාදී සංඥාව එළඹෙනවා. අපිට ලෝකේ සුභයි සැපයි කියලා අපි ගන්නවා හැම නිතරම. මේ ලෝකේ ජීවත් වෙනකොට හිතනවා මේ මනුස්ස ලෝකේ තියෙන ජීවිතේ විඳින්න. අපි ආවේ විඳින්න, විඳවන්න නෙවෙයි. ඉන්න කාලේ අපි ඉන්නුන සතුටේ. අර එන දුක් ටික අයින් කරලා සැපේවා ටික තෝරලා අරගෙන අපි හැම නිතරම බලන සැප සහගතව ජීවත් වෙන්න.
රහතන් වහන්සේලා දේශනා කරන ලෝකය පිළිබඳව කලකිරෙන්න. කොහොමද කලකිරෙන්නේ? අවබෝධයෙන්. පින්වත්නි අපිට හිතෙනවා ලෝකේ සැපයි, ලෝකේ සැපසහගත ජීවත් වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්න් වහන්සේලාත් තව කෙනෙකුගේ සැපයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කවදාවත්. ඔය කාමයේ පැත්තෙන් ලබන සැපය ඊටමත්ම අල්පයි. මේක නුවණින් තේරුම් ගන්න කෙනෙකුට ඕන කෙනෙකුට වටහා ගන්න පුළුවන්. ඔය ඇත්තන් අතීතයේ විඳ සැපයක් තියෙනවා නම් කෝ ඒ සැපේද? මේ සැපේ කියලා මේ වර්තමානයේ ආපහු අපි සිතුවිල්ලක් අරගෙන විඳින අනේ මං එදා මේ වගේ ජීවිතයක් ගත කරා. මේ වගේ අය අසුරු කරා. ඒ අය මට මේ තරම් සැපසහගත දේවල් දුන්නා. මම මේ තරම් ඈත් එක සැපසහගත දේවල් වින්දා කියලා සිතුවිල්ලක් අරගෙන තලු මරනවා. වමන ටිකක් දාලා ආපහු ඒ වමන ටික අරගෙන ආපහු රස විඳිනවා. පින්වත්නි ඒ විඳිනකොට ඒ සැප විඳිනකොට සැපයක් දැනෙන්නේ සමහරක් විට තාමත්ම කටුක වේදනාවක්. Tamanට දැනෙන තාමත්ම කටුක වේදනාවක්. අහවල් කෙනා ඉන්නකොට මේ විදිහට ජීවත් වුණා. නමුත් දැන් ඒ කෙනා ඇත්තේ නැහැ. අද සමාජයේ ගොඩක් දෙනෙක් දුක් විඳින තැනක් තමයි පින්නත් අපෙන් මේ ජීවිතෙන් නැති වෙලා ගියපු පිරිස ඉන්නවානේ. මේ නැති වෙලා අපේ අභාව ප්‍රාප්ත වුණ පිරිස, කලවරේ කරපු පිරිස, ඒ අය කලවරේ කරායින් පස්සේ අපි බොහෝ කොට දුක් වෙනවා. ඒක අතකින් ගත්තට පස්සේ සමාජයේ පිළිබඳ ඉතාමත් සංවේගයක් එනවා. මේ ධර්මයේ ඇත්ත නොදන්නාකම නිසා කෙනෙක් නැති වුණායින් පස්සේ ඒ අය හිතනවා අනේ මට මේ කෙනා නැහැනේ. මේ කෙනා කොහෙ ගිහිල්ලාද? මට අඩුම තරමේ දැනගන්න තිබ්බනම් මෙයා කොහෙද ඉන්නේ? හීනෙන් හෝ ඇවිල්ලා මට පණිවිඩයක් හෝ කිව්වා නම් හීනෙන් හෝ ඇවිල්ලා පෙන්눔 කරා නම් මට මෙයා කොහෙද ඉන්නේ හොඳ තැනක ඉන්නවාද කියලා මේ විදිහට බලාපොරොත්තු වෙනවා. පින්වත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ජීවිතයේදී නෙමේ මේ ජීවිතයේදී වගේම අතීත සංසාරවල අපිට අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. එතකොට මේ අතීත සංසාරවල මව් නොවු කෙනෙක් නැහැ. පියා නොවු කෙනෙක් නැහැ. අබුසැමි නොවු කෙනෙක් නැහැ. එතකොට හිතන්න දැන් මේ ජීවිතේ අපි කෙනෙක් මැරුණට පස්සේ හිතනවා අනේ මේ කෙනා කොහෙ ගිහිල්ලාද දන්නේ. මෙයා කොතන ඉන්නවද දන්නේ. කල්පනා කරලා බලන්න මේ ජීවිතයට ආවට පස්සේ දැන් මේ ජීවිතේදී අපිට අරගෙන හම්බ වෙනවනේ. හිතන්න වෙනවත් දැන් ඔය ඇත්තන්ගේ ගෙදර කවුරු හරි ඉන්නවා නම් ගිය ආත්මික පින්වත්නි මේ අහන ඔය පිරිසම අර ගෙදර ඉන්න අය කලින් ආත්මවල හොයලා තියෙනවා. නමුත් දැන් මේ ජීවිතේ අය පිළිබඳව වද වෙනවද? අනේ මම මෙයා කලින් ආත්මෙ හෙව්වානේ. මෙයාගෙන් පණිවිඩයක් හරි මට එයි කියලා. මෙයා මැරුණාට පස්සේ නැහැ. දැන් ආපහු අලුතෙන් මෙතන නවාතනක් හදාගෙන අපි මොකද කරන්නේ? මෙතනින් ආයෙ මැරෙනකොට කෙනෙක් ආපහු දුක් වෙන අනේ මෙයා කොහෙද දන්නේ. පින්වත්නි ඊළඟ ජීවිතය යනකොට මේ අද මැරිච්ච කෙනා ආපහු හම්බ වෙනවා. එදාට ඔය ඇත්තන්ට හිතෙනවද අනේ මම මෙයා ගිය ආත්මෙ හෙව්වනේ කියලා. ඒ විදිහට මේ සසර ගත්තොත් පින්වත්නි මේ ජීවිතේ අම්මා වෙන ඊළඟ ජීවිතේ බිරිඳ වෙන ඊළඟ ජීවිතේ පියා වෙනවා. ඊටාමත් කලවම් සහිත වූ කවලම් වූ මිශ්‍රණය වූ සසරක් මේක. කලකිරීමටපත් වෙන්න අවබෝධයෙන් යුක්ත කලකිරීමටපත් වෙන්න පුළුවන් සසරක්. ඉතින් ඒ නිසා අපි වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. මේ මරණයටපත් වුණාන් පස්සේ ආපහු එයා ඊළඟ ජීවිතේදී හම්බ වෙනවා. ඊළඟ ජීවිතේදී හම්බ වුණාන් පස්සේ අපිට මතක නැහැ මේ කෙනා අපිට කලින් ජීවිතේ මම මේ කෙනාව හෙව්වනේ කියලා බොහෝ දේවල් තියෙනවා. අපේ කෙනෙක් වෙන් වුණත් හිතන්න. මේ අද අපි අඬන කෙනා ගිය ආත්මේ මගේ හිස කඳින් වෙන් කරපු කෙනා වෙන්න පුළුවන්. ඇයි අපි ගිය ආත්මේ කෙනා වෙනුවෙන් අඬන්නේ නැත්තේ? එහෙමනම් ගිය ආත්මෙත් අපි ඕන තරම් ඇසුරු කරා. අපිට ගිය ආත්මේ ඕන තරම් අය ආදරය කරා. ඇයි අපි ගිය ආත්මේ කෙනා වෙනුවෙන් අඬන්නේ නැත්තේ? ඇයි ඊට කලින් ආත්මවල අය අඬන්නේ නැත්තේ අර වෙනුවෙන්? පින්වත්නි අපි මේ ජීවිතේත් හැම කෙනාම මරණ කියලා අඬන්නේ නැහැනේ. අපි අඬන්නේ උපාදානය වැඩිපුර ගත්ත කෙනා. එතකොට අපිට තියෙන්නේ ඒ පිළිබඳව තණ්හා උපාදානයක්.
අපිට නිදාගත්තට පස්සේ කවුද මැරුණේ කවුද ජීවිතුන් අතර ඉන්න කියලා තමන්වත් ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. සම්පූර්ණ මේ තණ්හාව උපාදානය නිසායි අපිට මේ විදිහට කර්මයක් කුරුම කරගන්න ලැබිලා තියෙන්නේ. එතකොට අපි කොහොමද මේ සසරෙන් ගැලවෙන්නේ කියන දේ මේ තරම් කූර වූ මේ තරම් අප්‍රසන්න පිළිකුල් වූ සසර මිදෙන්නේ කොහොමද කියලා මේ සූත්‍රයේදී ඉදිරියට කතා කරනවා. ඉතින් මේ විදිහට මේ ගෘහපතිතුමා කියන භාග්‍යතුන් වහන්සේලාව බලන්නවත් හම්බ වෙන්නේ මං ඊ타ත්ම දුක් ගොඩක ඊ타ත්ම වේදනා ගොඩක ඉන්නේ ජීවිතයේ අවසන් කාලේ නිතර යන්නෙන්නත් බෑ. ඒ තරම් වයස්ගතයි. මට ඕවදතු මම් බන්තේ භගවා අනුශාසතු මම් බන්තේ භගවා යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායාතේ. භාග්‍යතුන් වහන්සේ මට නිතර එන්න බැහැනේ. ඒ නිසා මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දහම් කාරණාවක් දේශනා කරන්න කියලා නකුල පිතු ගෘහපතිතුමා භාග්‍යතුන් වහන්සේ ඉල්ලනවා. ඒව මේතං ගහපති ඒව මේතං ගහපති ආතුරෝ භයං ගහපති. හොඳයි ගෘහපතිතුමා මේ කය කියන්නේ නිතරම ලෙඩ වෙන ශරීරයක්. මේ ශරීරය ලෙඩ වෙන ශරීරයක්. කායෝ අණ්ඩු භූතෝ පරියෝ නද්දෝ. හරියට බිත්තරයක් වගේ. ඔය ඇත්තන් දවසින් දවස ලං වෙන්නේ සැප විඳින්නද දුක් විඳින්නද? හිතනවා නම් තමන් දිව්‍ය ලෝක යන බ්‍රහ්ම ලෝක යන හිතන්න එපා. දවසින් දවස ලං වෙන්නේ සතර මහා පායට. දවසින් දවස ලං වෙන්නේ සමහරක් වෙලාවට පිළිකාවක් හැදෙන්න. නැත්තම් දන්නා ඇති කවදාවත් නොහිතපු විදිහ එකපාරටම ශරීරයේ ලෙඩක් මතුවෙනවා. එයයි අන්තිමේට මරණයටපත් වෙනවා. නැත්තම් කවදාවත් හිතන්න තු එකපාර ශරීරයේ ලෙඩ එනවා. හරියට බිත්තරයක් වගේ. නැත්තම් දැකලා තියෙනවා අවුරුදු උත්සවවලදී ක්‍රීඩාවක් තියෙනවා මේ බිත්තර එහා මෙහා කරනවා එක්කෙනෙක් එහා පැත්තට දානවා එක්කෙනා මෙහාට දානවා. ඉතින් හරියට අල්ලන කෙනා පරිස්සමෙන් අල්ලන කෙනා තමයි අන්තිමේට දිනන්නේ. දැන් මේ දානකොට කොච්චර ඊටමත් ඉක්මනින් මේක කැඩෙනවද? මේ ගිහිලා අන්තිමේට එක්කෙනයි දෙන්නයි ඊටමත් පරිස්සමෙන් මේක හොමාරු කරගන්නේ. ඒ වගේ මේ සමාජෙත් බහුතරයක්ගේ පින්නත්නේ ශාරීරික ලෙඩ තියෙනවා. හැම කෙනාගේම ශාරීරික ලෙඩ. සමහරක් අයගේ රූප සපුව ගත්තොත් තාමත්ම ප්‍රසන්නයි, ලස්සනයි, දැකුම් කළුයි. නමුත් එයාට තියෙන ශාරීරික ලෙඩ ඊ타ත්ම පිළිකුල් සහගත විය හැකි. ඒක තමයි සසර ස්වභාවය. ඉතින් මේක ලෙඩ වෙන කයක්. පින්නත්නේ ඔයත්තන්ට හිතන්න නිකන් ඉන්නකොට මේ මස් කියන්නේ මොකද්ද? ඇට සැකිල්ලක් කියන්නේ මොකද්ද? මම කියලා කියන්නවත් පුළුවන්ද? මගේ කියලා පෙන්වන්නවත් පුළුවන්ද? මේ මස් ටිකක් අරගෙන මේක මස් ටික අතේ තියාගන්න. මම පොඩ්ඩක් ගිහිල්ලා එනකම්. මේ නියපොතු ටික පොඩ්ඩක් අතේ තියාගන්න මම ගිහිල්ලා එනකම්. කියලා අපිට අපේ ඉවත් කරන නියපොතු ටිකක්වත් අපිට තව කෙනෙකුට දෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ තරම් අප්‍රසන්න සහගත එකදු දෙයක් තියනවාද පින්නත් මේ ශරීරයේ සැපයි වශයෙන් ගන්න. එතකොට ඇයි අපිට මේ ශරීරයේ සැප වශයෙන් තේරෙන්නේ? මේ සුභ සංඥාව නිසාමයි. මේ ලෝකයේ සැපයි කියලා ගන්න සුභ සංඥාව නිසාම අපිට පින්නත්නේ මේ මස් ටික මගේ වෙලා කෙනෙකුට කියන්නවත් පුළුවන්ද මේ මස් ටික මගේ? මේ උඩ හමකින් වැහිලා තියෙන නිසා අද නොයෙක් පිරිස් ශරීරයන් පෘෂ්ටිමත් කරගෙන ලෝකෙට පෙන්නනවා. මේ හම ටික නැතු වුණා නම් පුළුවන්ද මේ තමන්ගේ ශරීරය පෙන්වන්න කෙනෙකුට? ඒ වගේ පින්නත්නේ මේ කය පිළිබඳව මනාව වැටහෙන්නේ සුභ සංඥාව අයින් කරොත්. ලෝකේ සැපයි සුභයි කියලා ගන්න තාක්කල් ඔය නැත්තම් කෙනෙක් දිහා බලනකොට දකිනකොට මොකක්ද එන සංඥාව එකපාරටම? එන සංඥාව අහවල් කෙනා, මේ අහවල් මල්ලි, මේ අහවල් අක්කා, මේ අහවල් මහත්තයා, උපාසක මහත්මයා,
කියලා මේ විදිහට නාම මාත්‍රකින් ආමන්ත්‍රණය කරනවා. නමුත් අපි මේකේ ඇත්ත ස්වභාවය දැක්කද මේ වගේ තැනක තියෙන මෙහෙම දෙයක් නේ. ඉතින් අර එහෙම දැක්කයින් පස්සේ අපිට එකපාරම රාගය එනවා, ද්වේෂය එනවා. එකදු දෙයක්වත් නැති ශරීරේ කුමන නම් රාගයක්ද? ඒකයි තථාගතයන්න් වහන්සේලා දේශනා කරන්නේ. රාගය කියන්නේ මොකද්ද? මෛතුනය කියන්නේ මොකද්ද? වසල ධර්මයක්, ග්‍රාම්‍ය ධර්මයක්, ගැමි ධර්මයක්, වසල ධර්මයක්. වැත්තන් පින්නත් අසෝචි ගොඩේ ඉන්න පණුවට අසෝචි හැමදාම සැපයි. අසෝචි රසවත්. සමහරක් ඉන්නවා ගොම කුරුමිනියෝ. ගොම ටික තල්ලු කරගෙන යනවා. තව සතෙක් ඇවිල්ලා ගත්තොත් එහෙම කොයිතරම් තරහක් එනවද? එතකොට අපේ මනස ගොම කුරුමිනියා සහ අර අසෝචි ගොඩේ ඉන්න පණුවා සහ අපේ මනස අතර වෙනස මොකද්ද? පින්නත්නේ අපිට අපේ මනස සහ අර මනස අතර වෙනසක් තේරෙනවා නම් අපේ අනුවණකමයි. අපිත් අසෝචි වලට නම් කැමති, නව දොරකින් වැහෙන අසෝචි ගොඩට කැමති නම් අර පණුවත් කැමති අසෝචි වලටමයි. පොඩි වෙනසක් තියෙනවා. අපිට කල්පනා කරන්න පුළුවන් නුවණක් තියෙනවා. මනසින් උසස් ධර්මතා ටිකක් තියෙනවා. නමුත් එකම දේ පරිහරණය කරන නිසා අපිත් අසෝචි වලට කැමති නිසා අපිට යන්න පුළුවන් හැකියාව තියෙන අර අසෝචි කන වලටම. අසෝචි වලටම. මේ කර්මයේ තියෙන ස්වභාවය තමයි වෙනත්නේ. අපි කැමති දේ අපිට ලැබෙනවා. අපි අසෝචි වලට කැමති නම් අපි අසෝචි වලින් උප්පත්ති ලබනවා. රාගයක් විඳ විඳ ඉන්න අවස්ථාවලදී මොකද්ද වෙන්නේ? මේ අසෝචි වලට නව දොරහකින් වැහෙන අසෝචි වලට කැමති නිසා ඒ වෙලාවේදී මරණොත් එහෙම නරක ආදී උත්පත්ති ලබනවා. ඉතින් මෙතන භාග්‍යතුන් වහන්සේම දේශනා කරන පින්වත්නි, ඉමං කායම් පරිහරන්තෝ මුහොත්තම්පි ආරෝග්‍යම් පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බාල්‍ය. මේ ගෘහපති දෙමට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් මේ කය පරිහරණය කරනකොට මුහොත්තම්පි මොහතකදු අසුරු සනක කාලයක් හරි ආරෝග්‍යම් පටිජානෙය්‍ය මම නිරෝගී කියලා පිළින කරනවා නම්, තව කෙනෙකුට කියනවා නම්, තමන් හිතනවා නම් ඒ බාලව කම හැර අන් කවරෙක්ද? ඒක මෝඩකමක්. ඒක අනුවණකමක්. මේ ඇවිල්ලා මේ ලෝකය පිළිබඳව පරතරට කියපු ඊටමත් සුළු තනකුදු අත නොහැරුණු සියල්ල අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ දේ අත හරිනවාමයි දේශනාවකදී. මේ පමණ වෙලා කතා කරපු ටික මේ දේශනාවේදී උනත් සමහර විට කෙනෙකුට නොදැනෙන්න පුළුවන්. ඇයි ඒ නොදැනෙන්නේ? පින්වත් අපිට මහා පරිමාණ ධර්ම කාරණා අවශ්‍යයි. මේ සුළු කාරණා නෙවෙයි මේවා. තමන්ට ලෝකේ සැපයි වශයෙන් ගන්න එක මොකද්ද? පළවෙනි නීවරණ ධර්මතාවය. තමන් නිරෝගීකමක් පිළින කරනවා නම්, තමන් හිතනවා නම් මම නිරෝගිමත්, තව කෙනෙකුටත් පෙන්නනවා නම් මම නිරෝගිමත්, හොඳට සැපට ඇඳලා ලෝකෙට පේන්න මිල මුදල් පෙන්නගෙන මේ තමන් යන රටාව දුවන රටාව හරිද කියලා කල්පනා කරලා බලන්න. අපි හැම නිතරම බලන්නේ තව කෙනෙක්ට තමන්ගේ වත්කම් ටික පෙන්වන්න. මොකද්ද? බාලකමක්, අනුවණකමක්. අපි හැම නිතරම බලන්නේ තමන්ගේ රුව ලස්සන තව තවත් වර්ධනය කරලා වැඩි කරලා තව කෙනෙකුට පෙන්වන්න. මොකද්ද කරන්නේ? තමන් මේ විදිහට සැරසිලා ලෝකයාට රාගය උපද්දන්න පුළුවන් චරිතයක් පෙන්වලා දෙනවා. තමන් මේ විදිහට හැසිරෙනකොට තව කෙනෙකුට රාගයක් උපදින විදිහට අඳිනවා පළඳිනවා නම් ඒකත් අකුසලයක්. නොඑක් පැති වලින් හිතනවා නම් හිතන්න පුළුවන්. එතකොට ඒක බාලකමක් හැර අන් කිසිවක් නෙවෙයි. තස්මාතියතේ ගහපති එවං සික්කිතබ්බං
ඒ නිසා ගෘහපතිය මේ කය කියන එක નિસાරුයිනේ. ඒ නිසා මෙන්න මේ විදිහට සික්කිතබ්බං හික්මිය යුතු. ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति. මට ආතුර කයක් ඇති කල්හි චිත්තං අනාතුරං භවිස්සති इति. සිත ලෙඩ වෙන්නේ නැහැ. මට මේ කය ලෙඩ වෙන කයක් මට තිබුණත් මගේ සිත ලෙඩ වෙන්නේ නැහැ කියලා මෙසේ හික්මෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ මේ ගෘහපතියමට දේශනා කරනවා. අතකෝ නකුල පිතා ගහපති භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායසනා භගවන්තං අභිවාදෙත්තා පදක්ඛිනං කත්තා යේනායස්ම සාරිපුත්තෝ තේනුපසංකමි. දැන් මේ ගෘහපතිතුමා මෙච්චර අසනීපයි. මෙච්චර ලෙඩලා ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කරලා බණ පදයක් අහලා සරියුත්තරුන් වහන්සේ ළඟටත් යනවා. ඒකමන්ත නිසින්නංකෝ නකුල පිතරං ගහපති ආයස්මා සාරිපුත්තෝ එතද වෝච. ඉතින් සරියුත්තරුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉඳගත්තු මේ ගෘහපතිතුමාට සරියුත්තරුන් වහන්සේ කියනවා විපස්සන්නානිකෝතේ ගහපති ඉන්ද්‍රියානි පරිසුද්ධෝ මුඛවන්නෝ පරියෝදාතෝ. ගෘහපතිතම මේ නුඹගේ ඉන්ද්‍රියන් හරියම ප්‍රසන්නයි. ඔබගේ මුඛවන්නෝ පරියෝදාතෝ. මේ මුහුණ ඉන්ද්‍රියන් හරියම ප්‍රසන්නයි. අලත්තනෝ අජ්ජ භගවතෝ සමුඛා ධම්මේ කතං සවනායාති. ඉතින් අහනවා ඔබට භාග්‍යතුන් වහන්සේගෙන් දැහැමි කතාවක් අහන්න ලැබුණද? ඇයි මේ අහන්නේ? ඇයි එනකොටම ඊ타මත්ම ප්‍රසන්න වූ මුහුණක්නේ මේ ගෘහපතිතුමාට තියෙන්නේ. ඉතින් මොකක් හරි දෙයක් හේතුවක් තියෙන්නට ඕනනේ සතුට වෙන්න, මුහුණ ප්‍රේමනාප වෙන්න. ඉතින් ඒ නිසා අහනවා නෝ භාග්‍යතුන් වහන්සේගෙන් දැහැමි කතාවක්වත් ඇහුවද? ශ්‍රවණය කරාද කියලා. ඉතින් මේ ගෘහපතිතුම කියනවා කිංහි නෝසියා. මොකද නැත්තේ ස්වාමීනි? කිංහි නෝසියා බන්තේ. ඉදානහම් බන්තේ භගවතා ධම්මියා කතාය අමතේන අபிසිට්ඨෝති. දැන් මම ස්වාමීනි දැන් මම භාග්‍යතුන් වහන්සේ සමීපෙහි දහම් කතාවකින් අමතේන අபிසිට්ඨෝති. අමෘතයෙන් අභිෂේක කරා. යථාගතම් පනතං ගහපති භගවතා ධම්මියා කතා අමතේන අභිසිට්ඨෝති. ගැහැවිතෙම කෙසේද නුඹ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු ලද මේ ධර්මයේ නැමැති අමෘතයෙන් අභිෂේක කළේ. ඉදහං බන්තේ යේන භගවා තේනු ප්‍රසංකමේ කියලා මේ විදිහට දැන් භාග්‍යතුන් වහන්සේ ළඟට මම ගියා. ඉතින් ගියාට පස්සේ මේ විදිහට කලින් අපි කතා කරා වගේ ජීර්ණ වූ කයක් භාග්‍යතුන් වහන්සේ මට තියෙන්නේ කියලා මේ ගෘහපතිතම පැවසුවා. ඉතින් භාග්‍යතුන් වහන්සේත් මේ කය නිස්සාරයි. ඒ නිසා කය නිස්සාර වූ කයක් ඇති කල්හිම අනාතුර වූ, ඒ කියන්නේ රෝග වූ කයක් ඇති කල්හිම රෝග නොවූ හිතක් හදාගන්න කියලා මේ ගෘහපතිතුමාට දේශනා කළා භාග්‍යතුන් වහන්සේ කියලා සරියුත්තරුන් වහන්සේට පිළිවදන් දෙනවා. ඉතින් මේ වෙලාවේදී සරියුත්තරුන් වහන්සේ අහනවා නහි පනතං ගහපති පටිභාසිතං භගවන්තං උත්තරින් පටිපුච්චිතුං කිත්තාවතානුකෝ භන්තේ ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝති කිත්තාවතාච පන ආතුර කායෝහි හෝති නොච ආතුර චිත්තෝති. එතකොට සරියුත්තරුන් වහන්සේ අහන මේ ගෘහපතිතුමාගෙන් ගෘහපතිය නුඹට වැටහුන්නේ නැද්ද භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කොපමණකින් ගිලංකය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේද? කොපමණකින් ගිලන් සිත ඇත්තේත් වේද? ගිලන් කය ඇත්තේත් වේද? කොපමණකින් ගිලන් කය ඇත්තේ නොගිලන් සිත ඇත්තේ වේදයි? කොපමණකින් ගිලන් කය ඇත්තේ නොගිලන් සිත ඇත්තේ වේදයි කියලා අහන්න වැටහුනේ නැද්ද කියලා මේ ගෘහපතිතුමාගෙන් සරියුත්තරුන් වහන්සේ අහනවා. ඉතින් ඒ වෙලාවේදී සරියුත්තරුන් වහන්සේ මේ ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මම දුර ඉඳන් වුණත් එන්නම් මේ අර්ථය වටහා ගන්න දැනගන්න මට ඒ නිසා අනුභව වහන්සේ
මේ විස්තරාත්මකව මේක දේශනා කොට වදාරන සේක්වා කියලා ඉල්ලනවා. ඉතින් ඒ වෙලාවේදී තෙන්හි ගහපති සුනායි සාදුකම් මනසිකරෝයි බාසිස්සාමීති ඒවම් බන්තේති. ඉතින් එහෙනම් මම දේශනා කරන්නම් මනාව ශ්‍රවණය කරන්න කියලා සරුවත්තරුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ ගෘහපතිතුමා පිළිවදන් දෙනවා එහෙමයි බන්තේ ස්වාමීනි මම මනාව ශ්‍රවණය කරන්නම්. ඉතින් ඒ වෙලාවේදී පින්වත්නි සරුවත්තරුන් වහන්සේ දේශනා කරනවා ඉද ගහපති අස්සුතවා පුතුජ්ජන් වරියාණ අදස්ස අරිය ධම්ම සක්කෝ විදු අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්ම සක්කෝ විදු සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති. ඒක මොකද්ද? මේ වැකීම කිව්වේ ආර්ය නෝ පුද්ගලයා අස්සුතවා පුතුජ්ජනෝ අසෘතවත් පෘතජ්ජනතෙම අරියාණං අදස්සාවි අරිය ධම්මස අකෝවිදෝ ආර්යයන් වහන්සේලා නොදකින ආර්ය ධර්මයේ දක්ෂතාවයක් නැති පින්වත්නි චක්කුණා දස්සනං දස්සනං රූපේන දස්සනම් මේව දස්සනං මේ ඇහෙන් දැකීමක් නෙමෙයි. අපි ගත්තොත් තිරිසන් සත්තුත් ආර්යයන් වහන්සේලාව දකිනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ ඇහෙන් දැක්ක රහතන් වහන්සේ ඇහෙන් දැක්කා කියලා වැටහෙන්නේ නැහැනේ. නුවණින් දකින්න ඕන. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එතකොට මේ නුවණින් දකින්න නැති කෙනා ධර්මය අවබෝධ නොකරපු කෙනා ධර්මය අවබෝධ නොකරපු කෙනා පින්වත්නි මේ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මවත් වශයෙන් ගන්නවා. මේකට උදාහරණයක් සඳහන් කරන පින්වත්නි ගිනි සිල සහ වර්ණය කියන්නේ එකක්ද දෙකක්ද? ගිනි සිල සහ වර්ණය. නැත්නම් බිත්තිය සහ බිත්තිය වර්ණය කියන්නේ එකක්ද දෙකක්ද? පින්වත්නි අපිට අද ගිනි සිල දකින්නකොටම මේ ගිනි සිලේ වර්ණය දකින්නකොටම ගිනි සිල කියලා හිතෙනවා. බිත්තියේ පාට ටික දකින්නකොටම බිත්තිය කියලා හිතෙනවානේ. රූපං අත්තතෝ සමුනුපස්සති. රූපය ආත්මවත් කොට දකිනවා. අපි රූපය අනෙකක් ආත්මය අනෙකක් කියලා දකින්නේ නැහැ. මේ ආත්මවත් වූ රූපයක් දකින්න එක පාරටම යම්කිසි දෙයක් යම්කිසි කෙනෙක් දකිනකොට මේ අහවල් කෙනාම කියලා දකිනවා. එතකොට මේ රූපය අනිකක් ආත්මය අනිකක් කියලා අපි දකින්නේ රූපං අත්තතෝ සමනුපස්සති. මේ පෘථග්ජන සත්‍යය පින්නත් රූපය ආත්මයයි හඟිනවා. රූපය ආත්මයයි හඟිනවා. එතකොට අපි යම්කිසි කෙනෙක් දිහා බලන්නේ කොහොමද? මේ අහවල් කෙනා. ඒ කෙනා දකින්නකොටම අපිට ආත්ම සංඥාව වෙනවා. මේ රූපය ආත්මවත් කොට ගන්නවා. බලන්නකෝ දැන් ඔය ඇත්තම් මේ යම්කිසි තිරයක් දිහා බලාගෙන ඉන්නවා නම් මෙච්චර වෙලා බලන් හිටියේ ආත්මවත් වූ රූපයක්. මේ රූපය තුල ආත්මය තියෙනවා. එකක් හැටියට දැක්කේ. රූපය අනිකක් ආත්මය අනිකක් කියලා දැක්කේ නැහැ. බිත්තියේ පාට ටික අනිකක් බිත්තිය අනිකක් කියලා දැක්කේ නැහැ. එක පාටම බිත්තිය කියලා දැක්කා. ඒ වගේ මේ අහවල් ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේනක් මේ සතෙක් මේ අහවල් කෙනා කියලා අපි දකින්නෙම යම්කිසි කෙනෙක්ව ගෙදර කෙනෙක් හෝ වෙන්න පුළුවන්. යම්කිසි දෙයක් දකිනවා. ඒ වගේම අපිට අප්‍රාණවාචී පණ නැති දේවල් දකිනකොට අනාත්මය ප්‍රකට වෙනවා. අනිත් සැරිසරන ප්‍රාණවාචී සජීවී වස්තු දකිනකොට ආත්මය පැන වෙනවා කියලා දෙයක් නැහැ නේද? මේ හැම වස්තුවක් කෙරෙහිම අපිට පින්වත්නි ආත්ම සංඥාව එළඹෙනවා. එතකොට අපි කරන්නේ මොකද්ද? යම් කිසි රූපයක් දිහා දකිනකොට මේක ආත්මවත් කොටම හඟිනවා, මඤ්ඤණා කරනවා. අත්තනිවා රූපං. අපි ගහක හෙවණැල්ලක් දැක්කොත් මේ හෙවණැල්ල අයිති මොකේටද? ගහට. අත්තනිවා රූපං. මේ ආත්මයට තමයි මේ රූපය අයිති. මේ ආත්මයට තමයි මේ රූපය අයිති.
කියලා හිතනවා. මේ හෙවණැල්ල අයිති කාටද? මේ ගහට. හේතුව සහ ඵලය කියන එකක්ද දෙකක්ද? අපි ගත්තොත් හේතුව අඹ ගෙඩියක් අඹ ඇටයක් තියෙනවා. මේක පැල කරන එක තමයි හේතුව. මේක ඵලයක් ලැබෙනවා යම් කිසි දවසක අඹ ඵලයක්. එතකොට අර අඹ ඇටේ සහ අඹ ඵලය කියන එක එකක්ද දෙකක්ද? සම්පූර්ණයෙන්ම දෙකක්. ඒ වගේ පින්වත්නි මේ ගහක හෙවණැල්ලක් තියෙනවා නම් මේ ගහ තමා හේතුව, ඒකේ ඵලය තමා හෙවණැල්ල. එතකොට අපි මේක දෙකක් වශයෙන් දකින්නේ නැහැ. මේ හෙවණැල්ල මොකේද? මේ ගහේ කියලා දකිනවා. එතකොට මේ ආත්මය මේ රූපයට අයිති කියලා දකිනවා අපි. මේක පින්නත් මේ හැම නිතරම යෝනිසෝ මනසිකාරය දෙන මේ මොහොතේ වෙන සිද්ධාන්තේ. මම යම්කිසි රූපයක් දිහා දකිනකොට මම හිතන ස්වභාවය මේ රූපෙහි ආත්මය පවතිනවා කියලා මේ සතර ආකාරයකට පින්නත්නි අපි නිතරම මේ වස්තුන් පිළිබඳව මෙනෙහි කරනවා. එතකොට විෂයාකාරව මේ විදිහට සක්කාය දිට්ඨිය පැනවෙනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ සතරෙම. මේ සතරම අපිට එකපාර යෙදෙන නිසා එකපාර විෂි ආකාර සක්කාය දිට්ඨියක් යෙදෙනවා. එතකොට මේ ලෙඩ වෙන කයක් තුල ලෙඩ වෙන හිතක් අපිට පවතින්නේ කොහොමද හැම නිතරම? මේ සක්කාය දිට්ඨිය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය නිතරම අපිට පංච උපාදානස්කන්ධයේ විදිහටම පැනවෙනවා නම් අපිට මේ ලෝකේ පවතිනවා නම් මම ඉන්නවා නම් මේ ලෝකේ නිට්ටයයි වශයෙන් අපි ගන්නවා නම් මේ සතර ආකාරව පින්වත් මේ සක්කාය වශයෙන් මේ දෘෂ්ටියෙන් යෙදෙනවා නම් පින්වත් අපිට හැම නිතරම තියෙන්නේ ආතුර වූ සිතක්. එතකොට අපිට අනාතුර වූ සිතක් සකසා ගන්න නම් කය කියන එක පින්වත් පිරිනිවන් පාන තාක්ම ලෙඩ වෙනවා. අපිට අනාතුර වූ කයක් සකසා ගන්න නම් අපිට සිද්ධ වෙනවා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තුල මේ ආත්මත් ස්වභාවය දුරු කරන්න. ආත්මත් ස්වභාවය දුරු කරන්නේ කොහොමද? අවබෝධය තුලින්. අපිට තණ්හාව දුරු වේවා කියලා තණ්හාව දුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන දුරු වේවා කියලා අපි අල්ලන්නම ආපහු තණ්හාවෙන් ආපහු උපාදානය කරන පංච උපාදානස්කන්ධය ඇත්ත නොදන්නාකම නිසා මේ සංඥා සංකාර විඥාන කියන මේ සතර ආහාරයන්ටත් පින්නත්නි අපිට යන්න පුළුවන්කම තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ සතර ආහාරයන් තුලින් තමයි පින්නත්නි නිර්වාණයටපත් වෙන්නේ. එතකොට මේවා තුළට අපිට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් අපි අද මේවා අවබෝධයක් නැහැ. වචනේ අර්ථයෙන් අපි දන්නවා සංඥාව සංකාර විඥාන. ඒක වචනෙට පවණක් සීමා වෙලා. සංඥාව දකින්න මට්ටමකට යන්න. සංඛාරය මොකද්ද කියලා දකින්න මට්ටමකට යන්න. විඥානය මොකද්ද කියලා දකින්න මට්ටමකට යන්න. කොහොමද සංඥා සංකාර විඥානයන් දකින්න මට්ටමකට යන්නේ? පින්නත්නි රූපය තුලට අපි හඳුනා ගන්න තාක්කල් රූපේ වශයෙන්ම රූපේ වශයෙන්ම අපි සංකාර කරන තාක්කල් රූපේ වශයෙන්ම අපි විඥාන කරන තාක්කල් අපිට පුළුවන්කමක් නැත්තේ නැහැ සංඥා සංකාර විඥානයෙන් දකින්න. මොකද අපි ඒ ටික දකින්නේ රූපේ තුල. ඒ නිසා තමයි රූපේ පිරිසිඳ දකින්න කියලා කිව්වේ මා නිමිත්තක් ගහිනෝ අහුවත්ත මානු ව්‍යංජනක් ගාහිනෝ. නිමිති අනුනිමිති වශයෙන් රූපය දකින්න එපා. පින්වත්නි නිවන වැහිලා තියෙන්නේ රූපය පිරිසිඳ නොදන්නා තාක්කල්. රූපය අපි දකිනවා නම් පිරිසිඳ දකිනවා නම් සෑම මොහොතකම අපිට අනාතුර වූ සිතක් හදාගන්න මාර්ගය සැලසෙනවා. ඒ නිසා උත්සාහවත් වෙන්න පින්වත්නි හැම නිතරම ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙන් එතර වෙන්න බැරිකම තියෙන්නේ රූපය ඇත්ත වෙන තාක්කල් රූපය මම මගේ වශයෙන් මඤ්ඤණා කරන තාක්කල් මේ ලෝකයේ කිසිවක් මඤ්ඤණා නොකරන මට්ටමට නොමඤ්ඤති කියන රහතන් වහන්සේගේ මට්ටමට යන්න ඕන නම් පින්වත්නි රූපය පිරිසිඳ දකින්න රූපය පිරිසිඳ නොදක මේ ලෝකෙන් එතර වෙන අන් කිසිදු මාර්ගයක් නැත්තේ නැහැ. ත්‍රිපිටකයේ පුරාවට භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාවේ දේශනා කළා තියෙන්නේ රූපය මිදෙන මාර්ගයක්.
වේදනා සංඥා සංකාර විඥාණයෙන් මිදෙන මාර්ගයක්. පින්වත්නි මේ ලෝකයෙන් මිදීමකට යන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන්ම මඤ්ඤණා නොකරන දවසට. ඒකයි රහතන් වහන්සේට වේදනා සංඥා සංකාර විඥාන මේක ධාතු වශයෙන්වත් ආයතන වශයෙන්වත් මඤ්ඤණා වන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකය මඤ්ඤණා කරන තාක්කල් අපිට මේ නිරය නිරයට වැටෙන හේතු සැකසෙනවා. මේ කාම ලෝකෙ ඉපදින්න හේතු සැකසෙන්නේ තමන්ගේ කැමැත්තට අනුව විපාක දෙනවා. රූපය පරිහරණය කරනවා නම් මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා නම් අපේ කැමැත්තට අනුව ආපු කාම ලෝකයේම ඉපදෙන්න හේතු ටික සකසලා තියෙනවා. ඒ නිසා උත්සාහවත් වෙන්න මේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න මේ රූපය පිළිසින් දකින්න වේදනා සංඥා සංකාර විඥානන් පිළිසින් දකින්න. එදාට පින්වත්නි සක්කාය දිට්ඨිය දුරු වීමෙන් අනාතුරු වූ හිතක් ලබන්න ඔයත්තන්ට හේතුව සැකසේ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම කුසල අනුභව ධර්මයන් ඒ හේතු සැකසෙන්න පුණ්‍ය පාරමිතාවක් වේවා කියලා සාදු කියන්න. කල්පනා කරගන්න මේ රැස් කරගත්තා වූ සියලුම කුසල අනුභව ධර්මයන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි. නම කියන්නේ අතිපූජනීය මාන්කඩොළ සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි. අතිපූජනීය මාන්කඩොළ නන්දරත්න ස්වාමීන් වහන්සේටත් අවසරයි. අතිපූජනීය කොත්මලි කුමාර කස්සප ස්වාමීන් වහන්සේටත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලුම කුසල අනුභව ධර්මය අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔයත්තන්ටද ඔයත්තන් නම් මිය පරලෝකීය යම් කිසි ඥාති සමූහයක් ඇත්නම් ඒ සියලුම දෙනාටත් මේ කුසල අනුභව ධර්ම උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.